තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ හිතවතුනි. සිංහල මාස ක්‍රමයට අනුව උඳු වපුරන මාසය උඳුවප් මාසය. අද උඳුවප් පුර 15ක පොහෝ දිනය. සංගමිත් තෙරණිය ඉන්දියාවේ දඹදිව් තලයේ සිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන මෙරටට වැඩම කිරීම සහ මෙරට මෙහිණි සස්න පිහිටුවීම. ඒ වගේම සිරිපා වන්දනා සමය ආරම්භ වීම ආදී හේතු ගණනාවක් නිසා ශාසන ඉතිහාසයේ උඳුවප් පුර 15ක පොහෝ දිනය ලංකාවාසී බෞද්ධ හිතවතුන් වන අප හැම දිනාටම වැදගත් වෙනවා. උඳුවප් පුර 15ක පොහෝ දිනයේ නිමිත්තෙන් පන්නල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සෑම පුර 15ක පොහෝ දිනකම ඔබට ඉදිරිපත් කරන සද්ධර්මාභි වන්දනා සදහම් දේශනාව අදත් අප ඔබ වෙනුවෙන් පින්බර සිතින් යුතුව ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වන්නේ. අද අප සද්ධර්මාභි වන්දනා සදහම් දේශනාව ඉදිරිපත් කරන්නේ පන්නල කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ සිට. අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් අද ධර්ම දේශනාව වෙනුවෙන් අප වැඩම කොට වදාළේ කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරී ගිරිඋල්ල සංඝරක්ෂිත මහ පිරිවෙනේ පරිවේනාචාර්ය ගිරිඋල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අංශයේ ලේකම් ජ්‍යොතිෂවේදී දලුපොත වත්තේ ධම්මසිද්ධි අපේ ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. සාදුකාරය පවත්වන්න. නමස්කාරය කියන පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදණ්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चंखवालेषु अत्रा गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස 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 අභිවාදන සීලින්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සද්ධා බුද්ධ සම්පන්න කාරුණිකෝ සත්පුරුෂ පින්නතුනේ, අද උදවප්පුර පසළොස්වක පොහෝ දිනය මූලික කරගෙන පන්නල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මේ කොටුවෙල්ල කලාපේ නියෝජනය කරමින් මේ වාසනාවන්ත පින්නතුන් මේ ධර්ම දේශනාමය පින්කම අනුග්‍රහගත්වය ධර්මින් සිදු කරනු ලබන්නේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලස්වා දෙමින් කාටත් ප්‍රයෝජනවත් වන විදිහට ධර්ම දානමය පින්කම පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ හැටියට සිදු කරනු ලබන බොහෝම හොඳ සත්ක්‍රියාවක් හැටියටයි. ඒ නිසාවෙන් සෑම මාසයකම පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන දේශකයාණන් වහන්සේලා වෙනුවෙන් ආරාධනාවන් සිදු කරලා ධර්ම දේශනාමය පින්කමක් ප්‍රචාරය කිරීම සිදු කිරීම යහපත් වූ සමාජයක් ගොඩනැගීම ධර්ම පරපුරක් සකස් කිරීම කියන මේ කර්තව්‍යයන්හි මූලික අරමුණු බවට පත් කරගෙනයි ආදි ශිෂ්‍ය සංගමය විද්‍යාලීය නාමය සමාජයේ පුරාවටම පතුරවන්නට කටයුතු කරනු ලබන්නේ. ඉතින් යහපත් වූ දෙයක් හැටියට අගය කළ යුතු දෙයක් හැටියට මුලින්ම මේ කාරණාව සිහිපත් කටයුතුයි. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සිහිපත් කරපු අරමුණු කාරණාවන් නිමිති කරගෙන. අපි ජීවිතයේ පින්නතුනේ බොහෝ අවස්ථාවන් මුල් කරගෙන ලද වෙලාවල් අපේ බුදුහාමුදුරෝ දේශනා කරනු ලබන්නේ ලද අවස්ථාවන් මුල් කරගෙන ජීවිතයේ පින්දහම් සිදු කටයුතුයි කියන කාරණාව. ඒ නිසා ඒ විදිහට ලැබුණු හොඳ වාසනාවන්ත මොහොතක් තමයි මේ අවස්ථාව මොහොත. ඒ නිසා පොහෝ දිනය කියන්නේ බෞද්ධ පින්නතුන්ට බොහෝම වැදගත් තුන. ඒ වගේම තමයි ආගමික වශයෙන් තමන්ගේ විහෙර විහාරස්ථාන වලට එකතු වෙමින් බණ දහම් කටයුතු සිදු කරගන්න, ඒ වගේම ආගමික වතපිළිවෙතෙහි යෙදෙන දවසක් බවට පත් වෙන්නේ. අනේ නිසා ඒ පොහොය 12ක් ගෙවිලා වර්ෂයෙන් වර්ෂයට එන ගමන් මඟ තුලදී අද දවස මේ වර්ෂයේ 2021 වසරේ අවසාන පොහෝ දිනේ හැටියට තමයි අපි සිහිපත් කරනු ලබන්නේ. උදවප්පුර පසළොස්වක පොහෝ දිනය. ඒ නිසා මේ පොහෝ දිනය බෞද්ධ ලෝකවාසී බෞද්ධයන්ට බොහෝම වැදගත් වුණ දවසක්, ඒ වගේම ප්‍රයෝජනවත් වන දවසක්. භික්ෂුණී ශාසනය ආරම්භ වීම
ඒ වගේම තමයි ශ්‍රී ලංකා ද්වීපයට උතුම් වූ ජයශ්‍රී මහා බෝධිද්දුම රාජානන් වහන්සේ සංගමිත් මහරහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන පිරිස වැඩම කරවාගෙන ඒම සිදු කරනු ලබන්නේ අද වගේ පුන් පොහෝ දිනයක. ඒ නිසා පින්නතුනේ වසරේ අවසාන පොහෝ දිනය හැටියට අද දවස බොහොම වැදගත් බවක් උසුලනවා. ඉදිරි වර්ෂයට අපිට පහතබන්නට කාල සීමාව බොහෝම කෙටි කාල පරාසයක් තියෙනකොට, දින ගණනාවක් තියෙනකොට ඒ වසරට ආශිර්වාද ලබන්න, ඒ වගේම හැම දිනෙකටම පින් සිද්ධ කරගන්න අවස්ථාව උදා වෙනවා. අපි බණ අහන්නට ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ජීවිතේ බොහෝ පින්දහම් කටයුතු වලට දෙමව්පියෝ වගේම දරුවෝ යොමු කරන්නට ඕනේ, යොමු වෙන්නට ඕනේ. එහි ප්‍රමුඛතාවය දෙමව්පියන්ට තමයි පැවරෙන්නේ. දෙමව්පියෝ තමයි මූලිකත්වය ගන්න ඕනේ. දරුවන් සකස් කර ගැනීම තුළදී, හදා ගැනීම තුළදී මූලික පරමාර්ථය බවට පත් වෙන්නේ දෙමව්පියෝ ඒ ආදර්ශයේ මුල් ගුරුවරු බවට පත්වීම, ඉදිරියෙන් ගමන් කිරීම. එනිසා මේ වැඩිහිටි පිරිස්, ආදි ශිෂ්‍ය සංගම මේ කවුරුත් එකතු වෙලා බලාපොරොත්තු වන්නේ ඒ දරු පරපුරක් යහපත් සමාජයකට යහපත් විදිහට එකතු කරන්න, දායාද කරන්න. ඒ නිසා පින්නතුනේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතවලට ඔසුවක් හා සමානයි. මානසික ලෙඩට, මානසික පීඩාවන්ට ඔසුවක් හා සමානයි කියලායි දහමේ සඳහන් වෙන්නේ. එනිසා ඒ දේ අපි ජීවිතේ ලබන්නට ඕනේ. අපි හරි දේවල් සිද්ධ කරන්න. ඒ වගේම තමයි අපි නිවැරදි දෙයක් එකතු කරන්න අපේ ජීවිතවලට. ධර්මයේ තමයි අපිට උපකාරී වුනේ. යහපත් වූ චරිතවලට පත්වෙච්ච ඇත්තෝ, ඒ වගේම තමයි ජීවිතේ දුක් විඳලා උසස් තැන් වලට පත්වෙච්ච අය අපි මේ ජීවිතේ මේ විදිහට හරි මගට එන්නට පුළුවන්කම ලැබුණේ අපේ අම්මලා තාත්තලා අපි හරි මගක යොමු කරපු නිසා කියලා. එහෙම නැත්නම් මුල් කාලේ ඉඳලා, පුංචි කාලේ ඉඳලා ආගමික පරිසරයකට යොමු කරපු නිසා කියන කතාව බොහෝ දෙනෙක් පින්නතුනි කියනවා. අනේ නිසා අපි කවුරුත් එතනට හුරු වෙන්න ඕනේ, පුරුදු වෙන්නට ඕනේ. ධර්මය අපේ ජීවිතවලට එකතු වෙන්නට ඕනේ. ධර්මයේ හීම පමණක් නෙමෙයි, දහම් පොතපත කියවීමත් අපි සිද්ධ කරන්න ඕනේ. ඒ නිසා අද මේ වර්තමාන සමාජය තුළ දරුවන්ගේ ජීවිතවල අපි දකිනවා පොත එහෙම නැත්නම් පොත්පත් කියවීම හරිම අඩුයි. පොතපත දැනුම එකතු කරගන්නවා හරි අඩුයි. ජීවිතේ බොහෝ දුරට අපි පොතක් කියවන්න කාලය හරිම අඩුවෙන් තමයි එකතු කරන්නේ. නොඑක් වූ විදිහට මාධ්‍ය තුල, එහෙම නැත්නම් ජනමාධ්‍ය තුල, sannivedana මාධ්‍ය තුල විවිධ දේවල් වලට අපි හුරු වෙනවා, පුරුදු වෙනවා. ඒවට එකතු වෙලා පැය ගණන් අපිට ඉන්න පුළුවන්. හැබැයි පොතක් අතින් අත අරගන්නකොටම අපිට නිදි කිරා වැටෙන ස්වභාවයන්ටපත් වෙනවා. පුංචි වෙලාවක් හෝ වේවා අපේ පොතපතේ දැනුමට එකතු වෙන්න ඕනේ. ඒ පොත්පත්වල තියෙන කාරණා අපි එකතු කරගන්න ඕන ජීවිතේට. අනේ නිසා පින්නතුනි පොතපත දැනුම බොහොම වැදගත් අපේ ජීවිතවල ඉදිරි අනාගතයේ සුබ සිද්ධිය සකස් කරගන්න, යහපත් කරගන්න. අනේ ඒ නිසාවෙන් අපි හැම කෙනෙකුටම පින්නතුනි බොහොම වටිනවා ධර්මය. ඒ පොත්පත් කියවීම තුලත් ධර්මය පුංචි කරුණු හරි වේවා ජීවිතයට එකතු කර ගැනීම වැදගත් වෙනවා. අනේ නිසා මේ වගේ ධර්මදේශනාවන් පවත්වමින් අරමුණු බවට පත් වෙන්නේ ඒ sannivedana මාධ්‍ය තුල මේ විදිහෙන් හෝ වේවා දරුවන්ගේ ජීවිතවලට මේ ධර්මය එකතු කරන්න, සාරවත් බවට පත් කරන්න. ඒ නිසා සරු දෙයක් හැටියටයි මේ කාරණාවන් අපි අගය කරන්නේ, දකින්නේ. අනේ නිසා පින්නතුනි සමාජයේ වැරදි මාර්ගවලට ගිය අය, සමාජයේ වැරදි කරලා බොහෝ දුරට ඒ නීතිමය වශයෙන් දඬුවම් ලබන අය,
යම් යම් ප්‍රකාශයන් කරනවා. අපි වැරදි මාර්ගයේ ගිය නිසා තමයි මේ තත්ත්වයටපත් උනේ. දෙමව්පියෝ කියපු දේවල් අහපු නැති නිසා තමයි අපි මේ තත්ත්වයටපත් උනේ. පුංචි කාලේ ඉඳන් මේ ආගම දහම පිළිබඳව අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙම නැත්නම් අපි මේ නිවැරදි මාර්ගයේ යවන්න කවුරුවත් හිටියේ නැහැ. එහෙම කියන අය නැතුව නෙමෙයි ඉන්නවා. ඒ නිසා අපි පින්නතුනේ ජීවිතයක හැම කාරණාවක් තුලම හැම පැත්තකින්ම අපි හැදෙන්නට ඕන, හදා ගන්නට ඕන ජීවිතේ. බොහෝම වටින ජීවිතමේ. ඒ නිසා මේ ජීවිතවල වටිනාකම මෙපමණ කියලා සීමාවන් දක්වන්නට, මෙච්චරයි කියලා සීමාවන් දක්වන්න පුළුවන්කමක් නැහැ. අපි කාටත් පින්නතුනි ජීවිතයේ වටිනාකම manussත්වයක් ලබාගෙන ඒ පුංචි කාලේ ඉඳලම තරුණ වියටපත් වීම, තරුණ වියෙන් මහලු වියටපත් වීම ආදී කොට ඒ ගමම් මග පින්නතුනි අපේ ජීවිතවල ආපහු හෙල්ල බලනකොට සිහිපත් කරනකොට සතුටු වෙන්න පුළුවන් විදිහේ දේවල් ජීවිතයේ සිදු වෙලා තියෙන්න ඕන. ඒ නිසා ඒවට එකතු කරගන්න. දක්ෂ මල් මාලාකාරයෙක් බොහෝම ලස්සන පිවිතුරු මල් එකතු කරගෙන මල් මාලයක් ගොතනවා වගේ ඒ මල් මාලය තුල පරිවෙච්චි මල් එකතු වුණොත් එහෙම මේ මල් මාලේ වටිනාකම අඩු වෙනවා. ඒ වගේම තමයි ඒ මල් මාලාව තුල යම් යම් ආකාරයෙන් විසුතුරු බවක් නැති වෙලා යනවා, පිරිසිදු බවක් නැති වෙලා යනවා, පරමල් එකතු වෙලා තිබුණොත් අපේ මේ ජීවිතේත් පින්නතුණිය වගේ මල් දහමයක් ගොතනවා වගේ යහපත් වූ කුසල කර්මයන්, යහපත් වූ චර්යා ධර්මයන් එකතු වෙන්න ඕනේ. ඒ තැනට කොතනකදී හෝ වේවා නරක දෙයක් එකතු වෙලා තිබුණොත්, අකුසලයක් එකතු වෙලා තිබුණොත් පින්නතුණි ජීවිතේ අර සියලු හොඳ දේවල් වලට වඩා අකුසලය එහෙම නැත්නම් නරක මල් මාලය තුල පරවෙච්ච මල පේනවා වගේ පින්නතුනි අපිට ජීවිතේ අර කාරණාව පේන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නිරන්තරයෙන් අපේ ජීවිතවල යහපත් වූ දේම සිද්ධ කරලා අපේ ජීවිත සාර ධර්ම පිරි ජීවිත බවට පත් කර ගන්නට අපේ ජීවිත උත්සාහ ගන්නට ඕනේ. ඒ නිසා පින්නතුනි මම මුලින් සිහිපත් කරපු මේ දේශනාව බොහෝම වැදගත්. හැම කෙනෙකුටම පුංචි දරුවෙකුට පවා පුරුදුයි හුරුයි මේ ගාථාව. ඒ වගේම තමයි මහා සංඝරත්නයේ හැටියට අපි අපේ දායක පින්නතුන්ට, සදැහැති පින්නතුන්ට හැම වෙලාවක් තුලම ආශිර්වාද කරන ගාථාව තමයි අය අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. පින්නතුනි මේ ගාථාව තුල ජීවිතයක් කියලා දෙනවා. ජීවිතය අපි හුරු වෙන්න ඕන විදිහ, අපි කටයුතු කරන්න ඕන විදිහ තමයි මේ ගාථා ධර්මයේ තුල පෙන්වම් කරන්නේ. අභිවාදන සීලිස්ස නිරන්තරයෙන් නිරතුරුවම අපි පරිශීලනය, එහෙම නැත්නම් අභිවන්දනාවටපත් වෙන්න ඕන පිරිසක් පිළිබඳව මෙන්න මේ ගාථාව ඇතුලේ කාරණා කතා කරනවා. අභිවාදන සීලිස්ස. ඒ නිසා අපි වැඳින් පිදුම් කළ යුතු, ගරු කටයුතු පිරිසක් හැම කෙනෙකුගේම වටා ගොඩනගෙනවා පින්නතුනි. ඒ කවුද කියන කාරණාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උද්ධාපචායනය. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ කියලා සාමාන්‍යයෙන් අපි ගාථාව කියවීම තුල පාලි භාෂාව තුල එකතු කරනවා. නමුත් මේක නියම අර්ථය තමයි උද්ධාපචායනය. උද්ධ කියලා කියන්නේ අපිට වඩා වැඩි, අපිට වඩා වයසින් වැඩි අය. අපි කතා කරනවා අපිට වඩා කෙනෙකු වයසින් වැඩි නම් ඔවුන් වයෝ වෘද්ධයි කියලා. ඒ වගේම තමයි අපිට වඩා සීලයෙන් යමෙක් වැඩි නම් සීල වෘද්ධයි කියලා කියනවා. ඒ වගේම තමයි අපිට වඩා කෙනෙක් තපසින් වැඩි නම්, ඒ වගේම තමයි සීලයෙන් වැඩි නම් සීල වෘද්ධ බවට පත් වෙනවා. වයෝ වෘද්ධ, සීල වෘද්ධ, ඒ වගේම ගුණයෙන් වැඩි නම් ගුණ වෘද්ධ කියලා කියනවා. ඔන්න ඒ විදිහට පින්නතුනි ඥානයෙන් වැඩි වෙන අය ඥාන වෘද්ධ කියලා හඳුන්වනවා. උද්ධාපචායනය. මේක ජීවිතයේ බොහෝම වටින තැනක්. අපි අපේ ජීවිතවල පින්නතුනි අපිට වඩා වැඩියෙන් වයසින් වැඩි අයට ගරු කටයුතු බව පුංචි කාලේ ඉඳලා අපි පෙන්눔 කරලා දෙනවා.
පාසලේ ගුරුවරු පෙන්눔 කරලා දෙනවා. ගෙදර අම්මා තාත්තා දෙන්න පෙන්눔 කරලා දෙනවා. පන්සලේ හාමුදුරුවෝ දහම් පාසලේ ගුරුවරු හඳුන්වලා දෙනවා, පෙන්වලා දෙනවා. එහෙමනම් පින්නතුනේ මේ බුද්ධාපචායනය අද බොහෝ දරුවන්ගේ ජීවිතවලින් ඈත් වෙලා ගිහින් දරුවන්ගේ පමණක් නෙමෙයි දෙමව්පියන්ගේ ජීවිතවලත් වැඩිහිටියන්ගේ ජීවිතවලිනුත් බොහෝ දුරට දුරස් වෙලා ගිය කාරණාවක් බවට පත් වෙනවා බුද්ධාපචායනය. ඒ නිසා අපි දන්නවා පින්නතුනේ අපේ අම්මා තාත්තා දෙන්න කියන්නේ අපේ ජීවිතේ ඊට වඩා එහා ගිය දෙදෙනෙක් වෙනත් නැහැ. එකයි gedara budun බවට පත් වෙන්නේ, gedara budun හැටියට සලකන්නේ. ඒ නිසා මෙන්න මේ දෙදෙනා වෙනුවෙන් කොතෙකුත් උපස්ථාන ගරු සැලකිලි කළද ණයෙන් නිදහස් වෙන්නට පුළුවන්කමකුත් නැහැ. එහෙමනම් පින්නතුනේ නිවසක් ගන්නකොට මේ නිවස තුළ අපි සාමාන්‍ය වචනය තමයි කුටුම්බය. මේ කුටුම්බය තුළ ජීවත් වෙන අය පිළිබඳව සිහිපත් කරනකොට සීයා ආච්චි ඉන්නවා. ඊගාවට තාත්තා අම්මා දෙන්න ඉන්නවා. ඒ වගේම අයියලා අක්කලා ඉන්නවා. මෙන්න මේ විදිහට සෙදුම්ලත් ඒකකයක් තමයි පවුල බවට පත් වෙන්නේ. ඒ පවුලේ සමාජිකයෝ එකිනෙකාට ගරුසරු වෙන්නට ඕනේ. එකිනෙකාට ඒ තමන්ගේ වෘද්ධ භාවයත් එක්ක එහෙම නැත්නම් වයසින් අඩු වැඩි වීමත් එක්ක මෙන්න මේ කියන විදිහට ගරු කටයුතු බවක් තියෙනවා. ගරු කටයුතු බවක් කළ යුතුයි. අන්න ඒ නිසා අම්මා තාත්තා දෙන්නට නිරතුරු වඳිනවා. ඒ වගේම තමයි සීයා ආච්චිත් දරුවන්ගේ ජීවිතවලදී මුණුපුරන් මිනිපිරියන්ගේ ජීවිතවලදී අමතක කරන්න බෑ. ඒ අය තමන්ට වඩා හුඟක් උසස් භාවයට පත් වෙච්ච අය. එයාලා අපිට කවුද කියලා අයින් කරලා දාන්න බෑ. එයාලගේ අදහස් කල්පැනගිය ඒවා කියලා අපිට ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර දරුවෝ ඉන්නවා. එයාලා කියන දේවල් අපි ගණන් ගන්නේ මොකටද? එයාලගේ ජීවිතේ එයාලා කියපු දේවල් කරපු දේවල් අදට වළංගු නැහැ. අද සමාජයේ දියුණුවයි කියලා හිතන පතන දරුවෝ නැතුව නෙමෙයි. ඒ නිසා පින්නතුනේ අපේ වැඩිහිටියන්ගේ උපදෙස් ලබන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අපේ වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම තුළ ජීවිතයේ දියුණුවක් ලබන්න පුළුවන්. එහෙමනම් gedara dora ජීවිතයේදී අපි දන්නවා අපේ ආසනයේ පුදන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. අපි ඉන්න ස්ථානයේට අපේ දෙමව්පියෙක් ආපුවාම අපි හුනස්නේ නැගිටින්න ඕන. ඉඳගෙන හිටියා නම් නැගිටින්න ඕන කියන එක. ඒ නිසා අපි ජීවිතයේ ඒ විදිහට ගරුසරු බවක් තියෙන්න ඕන. බුද්ධාපචායනය කිව්වේ එක. ඒ වගේම තමයි අපි ජීවිතේ ඒ ජීවිතත් එක්ක උවටන් උපස්ථාන කොටසත් අපි සිද්ධ කරන්න ඕන. එයාට උදව් කරන්න ඕන. කරන කටයුතු වලට සිදුවෙන දේවල් වලට උදව් කරන්න ඕන. උපකාර කරන්න ඕන. ඒවා පින්නතුනේ බුද්ධාපචායනයේ හැටියට තමයි එකතු කරන්නේ. ඉතින් ඒ නිසා අපේ නිවසක් තුළදී කරන්න තියෙන මේ චර්යා ධර්මවල මොනතරම් යුතුයකම් කොටසක් අපිට දරුවෙකුගේ පැත්තෙන් කල්පනා කරනකොට සිද්ධ කරන්න තියෙනවද ඉතිරි වෙලා. ගොඩාක් දේවල් සිදු කරන්න පුළුවන් පින්නතුනේ. මේ ඔක්කොම පින්නතුනේ තමන්ගේ ජීවිතේ සැපත ලබන්න පුළුවන්, යහපතටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දෙලොව දියුණුවක් ලබන්න පුළුවන්. මෙලවයි මේ බුද්ධාපචායනය තුළ සීල වෘද්ධ කියලා අපි සඳහන් කරනවා තව කොටසක්. සීලයෙන් උසස් වූ අය. දැන් අපි පින්නතුන් සිහිපත් කරලා බලන්න අටසිල් සමාදන් වෙනවා. තමන්ගේ දෙමව්පියෝ අටසිල් සමාදන් වෙනවා පොහෝ දවසට. එතකොට මේ පංචශීලය පිහිටපු අපි මේ දරුවෝ තමන්ගේ දෙමව්පියන්ට වන්දනාමාන කරනවා. ඒ වගේම තමයි දරුවෝ අටසිල් සමාදන් වුණොත් දෙමව්පියෝ ඒ ගෞරවය තියෙනවා. සීල වෘද්ධයි කියලා කියන්නේ ඒකයි. තමන්ට වඩා උසස් වූ සීලයක පිහිටීම. දැන් අපි සඳහන් කරනවා පන්සලේ හාමුදුරුවන්ට වඳින පුදන ක්‍රම තියෙනවා. පසඟ පිහිටවලා වඳින්නට ඕන. ඒ වගේම තමයි පූජාර්හ වස්තුන් වෙනුවෙන් පසඟ පිහිටවලා අපි වඳිනවා බෝධිය,
චෛත්‍යරාජානන් වහන්සේ මහා සංඝරත්නය ඒ වගේම තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව මේ ආදී තෙන් අවස්ථාවන් වලදී අපි මේ වන්දනමාන කරන්නේ පසඟ පිහිටවමින්. පසඟ පිහිටවලා කියන්නේ අපේ ශරීරයේ ස්ථාන පහක් බිම ස්පර්ශ වෙන්නට ඕන. දනිස් දෙකත් වැලමිටි දෙකත් සහ නලලත්. මේ නලලත් ඒ වගේම තමයි දනිස් දෙකත් දෙවැලමිටත් කියන ස්ථාන බිම ස්පර්ශ වෙමින් කරන වන්දනාව තමයි පසඟ පිහිටවලා වන්දනා කිරීම වැඳීම කියලා සඳහන් කරන්නේ. එතකොට මේ වගේ ධර්ම දේශනාවන් වලදීත් සඳහන් වෙනවා දැන් සූත්‍රාන්තගතව සඳහන් කරනවා එකත් පස්ව ඉන්නවා කියලා. එකත් පස්ව ඉන්නවා කියලා සඳහන් කරන්නේ දේශකයාණන් වහන්සේට උඩින් ඉන්නේ නැහැ, යටින් ඉන්නේ නැහැ. ඒ වගේම තමයි දුරින් ඉන්නේ නැහැ, ළඟින්ම ඉන්නෙත් නැහැ. එකත් පස්ව අගෞරවයක් නොවන විදිහට තමන්ට පහසු විදිහකට සඳහන් කරනවා එරමිනිය ගොතාගෙන. පිරිමි පාර්ශ්වය නම් එරමිනිය ගොතාගෙන ඉන්නවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ භාවනා ඉරියව්වට ඉන්නකොට අපි සඳහන් කරන්නේ එරමිනිය ගොතාගෙන ඉන්න ඕන කියලා. ඉතින් ඒ වගේ ලොකු ගෞරවයකින් යුතුව කරන දේවල් මේ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙකුට ඉතින් මේ ක්‍රමය එරමිනිය ගොතාගෙන ඉන්න මේ වයස්ක අයට පුළුවන්කම නැහැ, හැකියාව නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට සීලයෙන් වෘද්ධ එහෙම නැත්නම් සීලයෙන් අගතෙන්පත් භාවයටපත් වෙන තමන්ට වඩා උසස් වූ සීලයක පිහිටියා වූ අය වෙනුවෙන් අපි වඳින පුදන ක්‍රම තියෙනවා. ගෞරවයක් දක්වන්නට ඕන. සැලකිලි කළ යුතුව පවතිනවා. මේවා අපේ ජීවිතයේ හුරු වෙන්න ඕන දේවල්. සීල වෘද්ධ, ඥාන වෘද්ධ, ගුණ වෘද්ධ තමන්ට වඩා ගුණයෙන් උසස් වූ ගුණයක් තියෙනවා කියලා හිතනකොට ඒ අනුව ඒ අය වෙනුවෙන් ගෞරව දක්වනවා. හුනස්නෙන් නැගිටිනවා, තමන්ගේ ආසනයේ පුදනවා. ඒ වගේම තමයි යම් උත්සව සභාවක් තුලදී ඒ අය එනකොට තමන් ඉන්න තැන ඉන්න ආසනයේ ඉඩ දෙනවා. දැන් අපේ භික්ෂුන් වහන්සේලාගේ සම්ප්‍රදාය තුල තියෙනවා ඒ වස්පිලිවෙලට වැඩ හිඳීම දානමය පින්කමක් වෙනුවෙන් වඩිනකොට මේ බුද්ධාපචායනය තියෙනවා. ඒ නිසා පැවිදි මහාන පැවිදි භාවයට එහෙම නැත්නම් උපසම්පදා භාවයට පත්වීම අනුව සංගමහලු පිළිවෙතක් තියෙනවා. සංගමහලු පිළිවෙත කියලා තමයි ඔක හඳුන්වන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා දානයට වෙන්න පුළුවන්, වෙනත් ආගමික කටයුත්තකට වෙන්න පුළුවන්. වැඩම කරනකොට මේ ක්‍රමය තියෙනවා. එතෙන්දී මුල් තැන දෙන්නේ තියෙන නිලතල වලට නෙමෙයි. එහෙම නැත්නම් උප්පත්තියෙන් ගෙන ආපු වයසක භාවයට නෙමෙයි. එතන ඉඩ තියෙන්නේ පින්නතුනේ උපසම්පදාවෙන් වස් කාලයේ ගත වීමත් එක්ක. එහෙම නැත්නම් පැවිද්දෙන් උපසම්පදා වෙලා නැත්නම් පැවිද්දෙන් යන ඒ ක්‍රමය. ඒ නිසා ඒ ජීවිතේ තමන්ගේ ජීවිතයේ ඒ ගෙවන කාල පරාසය තුල තමන්ට තමන්ගේ ජීවිතයේ ගෙවන කාල පරාසය තුල ඒ විදිහට එකතු කරනවා. ඒ කියන්නේ ඒ ස්ථානයේ හිමි කරනවා. දැන් දුර බැහැර නොදන්න පළාතකට ගියොත් හාමුදුරු කෙනෙක් හමු වුණාම අපි අහන්නේ ඉස්සෙල්ලාම ඔබ වහන්සේට වස් කීයද? එහෙම නැත්නම් ඒ හාමුදුරුව අපෙන් අහනවා. ඉතින් ඒ වගේ නොදන්න පළාතකට ගියත් දෙන්නෙක් හමු වුණාම ඉස්සෙල්ලාම හොයන්නේ කවුද වයසක භාවයටපත් වෙන්නේ, වැඩිමහල් භාවයටපත් වෙන්නේ කියලා. ඉතින් මේ වැඩිමහල් භාවයටපත් වීමත් එක්ක ඒ දුර බැහැරින් හම්බ වෙන ආගන්තුක භික්ෂුන් වහන්සේ අපිට වඩා වැඩිමල් නම් අපි වන්දනා කරනවා. ඊගාවට උන්වහන්සේ වැඩිමල් නම් අපි වන්දනා කරනවා. එනිසා ඒ විදිහට බුද්ධාපචායනය කරනවා. ගුණවන්ත භාවයට, ඒ සිල්වන්ත භාවයට වස් සම්පූර්ණත්වයේ එක්ක. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි පින්නතුනේ. එතකොට මේ සම්ප්‍රදාය වයසක භාවය, ඊගාවට ගුණවත් භාවය, සිල්වත් භාවය
මෙන්න මේ විදිහට සම්පූර්ණත්වයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඊගාවට පාසල තුලදී නම් ගුරුවරු ඥාන වෘද්ධ බවට පත් වෙනවා. දරුවන්ට වඩා ඥානයෙන් උඩට ගිය පිරිසක් බවට උගත් පිරිසක් බවට පත් වෙනවා ගුරුවරු. ඥාන වෘද්ධ භාවයට පත් වෙනවා. ගුණ වෘද්ධ භාවයටත් පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතවල මේ විදිහට හඳුන ගන්න ඕන. ඒ අය හඳුනගෙන තමන්ගේ ජීවිතවලදී තමන්ට පැවරෙන කාරණාව තමයි පින්නතුනේ එහෙම කෙනෙක් වෙනුවෙන්ම වතාවතක් තියෙනවා. සැලකිය යුතුයි. පිදිය යුතුයි. අතීත කාල සීමාව වර්තමානයේ මේ මෑත කාලයේ නෙමෙයි පහුගිය මේ දශක දෙකකට වාගේ එහා පැත්තේ කාල සීමාව තුල නොඑක්කෝ අය මේ ජීවිතවල අද මෙතන ඉන්න අය ගුරුවරු වෙනුවෙන් දක්වපු ගරු සැලකිලි බොහෝමයි. ඒ කියන්නේ පින්නතුනේ ඒ ගුරුවරයා ඉස්කෝලේට එන්නේ පයින් එනකොට සමහර වෙලාවක ඒ කලිසමේ ගුරුවරයාගේ කලිසමේ තුත්තිරිය නිලා මේ ළමයිට එකතු වෙලා තමයි තුත්තිරිය ටික ගලවන්නේ. ඊගාවට ගෙදර දොර වැඩ කරන්න දරුවෝ ටික අරගෙන යනවා ගිහින් දරුවෝ ඒ කැමැත්තෙන් දරුවෝගේ ගුරුවරුන්ගේ ගෙවල් වල පොදු වැඩ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට ලොකු සේවාවක් සම්බන්ධතාවයක් දරුවා පාසල් කාල සීමාව නිම කරලා හැර ගියාට පස්සෙත් ඒ ගුරුවරු අමතක කරන්නේ නැහැ. ගුරුවරු එක්ක බොහෝම හොඳට සහයෝගී භාවයෙන් ඉන්නව ගෞරවයක් තියාගෙන. අද එහෙම නැහැ. අද ගොඩාක් ඒවා වෙනස් වෙලා තියෙන්නේ. අද ගොඩාක් දේවල් ගුරුවරු සමහරලාකට පන්තියේ ගුරුවරයා විතරයි මගේ ගුරුවරයා කියන හැඟීමෙන් ඉන්න වෙලාවල් නැතුව නෙමෙයි. පාසලේ සමහර ගුරුවරු හඳුනන්නෙත් නැහැ දරුවෝ. ඉතින් ඒ වගේ ස්වභාවයන්ටපත් වෙලා තියෙනවා. ගුරුවරු ඔක්කොම හඳුන ගන්නට ඕනේ. ඒ ගුරුවරු ඔක්කොම Tamanට සමහරලාට Tamanගේ ජීවිතේට ඒ වසරකදී ඒ පන්තියේදී අධ්‍යාපනය ලබා දෙන්නට සම්බන්ධ නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් ගුණවතෙක්, ඒ වගේම වැඩිහිටියෙක්, ඒ වගේම තමයි ඥාන වෘද්ධ කෙනෙක්. ඒවා අපි හොඳට මතක තබාගෙන ඒ ගෞරවය තියෙන්න ඕනේ. සැලකිල්ල දපන්නට ඕනේ. කටයුතු කරන්න ඕනේ. අන්න ඒ නිසා පින්නතුනේ මෙන්න මේ කාරණා ටික තමන්ගේ ජීවිතේ පුරුදු කරගත්තු කෙනා ආයුෂයෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. ආයු වර්ණ සැප බල ආයුෂයත් ඒ වගේම තමයි ආයුෂය වඩා වර්ධනය වෙනවා කියනවා. ඒ කියන්නේ දීර්ඝායුෂ්ක බවක් ලබනවලු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති. දහම් කාරණා හතරක්, ධර්මතා හතරක් වඩා වර්ධනය කරගන්නවා තමන්ගේ ජීවිතේ. වඩා වර්ධනය කරගන්නවා. ඒ තමයි පින්නතුනේ ආයුවන්න ආයුෂය වැඩි වෙනවා. ආයුෂය වැඩි කරගන්න පුළුවන් නම් මොන තරම් හොඳයිද? බොහෝ දෙනා බොහෝ දේවල් ලෝකේ කරනවා ආයුෂය වැඩි කරගන්න, ජීවත් වෙන්න, ජීවිතේ පවත්ව ගන්න. ආයුවන්න වර්ණ සම්පත්තිය දකින්නම් ප්‍රිය ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ අංග විකල භාවයටපත් නොවි ජීවිතයක් ලබන්න පින්නතුනි මේ උද්ධාපචායනේ හේතු වෙනවා. ජීවිතයක වර්ණ සම්පත්තිය වැඩි කරගන්න. ආයුවන්න සුඛං බලං. සුඛ කියලා කියන්නේ මෙතන මේ සැපය. කවුද දුක් විඳින්න කැමති? මේ ලෝකයේ කිසිම කෙනෙක් කැමති නැහැ දුක් විඳින්න. මොනියම් හෝ දෙයක් මේ දුක් විඳිමින් ජීවිතේ කටයුතු කරන්නෙම යම් සැපයක් බලාපොරොත්තු වෙන. සැප ලැබීම තමයි ජීවිතේ අරමුණ බවටපත් වෙන්නේ. සැපකාමානි භූතානි. සැප ලැබීම තමයි සියලු සත්වයන්ගේ බලාපොරොත්තු අරමුණ බවටපත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ ආයුවන්න සැප. ආයුෂය වැඩි වෙනවා, සැපය වැඩි වෙනවා.
ඒ වගේම තමයි වර්ණ සම්පත්තිය වැඩි වෙනවා. බලයකුත් එකතු වෙනවා මෙතෙන්ට. බලයක් කියන්නේ කායික බලයක් තියෙනකොට බොහෝ කටයුතු අපිට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික බලයක්, ඒ කියන්නේ ශක්තියක්, හොඳ කාරණාවන්, හොඳ දේවල් හිතන්න පුළුවන් හයියක් ජීවිතේට ඕනේ. ඒ අනුව තමයි මේ ලෝකය ලස්සන වෙන්නේ. මේ ලෝකේ මිනිසුන් හැටියට උප්පත්තිය ලැබලා හිතන පතන මිනිසුන් ඔක්කොම පින්නතුනේ යහපත් වූ චේතනාවන් හිතුවනම්, යහපත් වූ කරුණාකාරණාවන් පිළිබඳව අන්‍යයන්ගේ දිහුණුව, අන්‍යයන්ගේ යහපත පිණිස හිතුවනම් මේ ලෝකේ මොනතරම් ලස්සන වෙන්න තිබුණද? නමුත් අද මේ ලෝකේ හැම කෙනෙක්ම පින්නතුනි මේ විදිහට හිතන පතන අය නෙමෙයි. ඒ නිසා තවත් කෙනෙකුගේ දිහුණුවට බාධා කරන්න, තවත් කෙනෙකුගේ ජීවිතයට අකුල් හෙලන්න, තවත් කෙනෙකුගේ ජීවිතේ ගමන් මඟ අහුරන්න බලාගෙන ඉන්න ජීවිත කොටෙකුත් නැතුව නෙමෙයි. අනන්ත ප්‍රමාණ එහෙම ජීවිත පාසල් දරුවන්ගේ ජීවිතවලත් අපි දකිනවා. දෙමව්පියන්ගේ ජීවිතවලත් අපි දකිනවා. සමාජයේ පුරාවට මෙහෙම දේවල් නැතුව නෙමෙයි. අන්න ඒ නිසා මේ කියන කාරණාවන් ටික මුල් කරගෙන අපි තේරුම් ගන්නට ඕනේ පින්නතුනි මේ බුද්ධාපචායනය ජීවිතයේ බොහෝම වැදගත්. අපිට පුළුවන් විදිහට මේ බුද්ධාපචායනය අපි සිද්ධ කරන්න ඕනේ. ඒ බුද්ධාපචායනය සිදු කිරීම තුළ අපිට මේ ජීවිතේ බොහෝම සතුටින් ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි සසර ගමනේදී පින්නතුනි උපනුපම් භවයන් තුළදී සාපිපාසාදී දුක් වලටපත් නොවෙනවා. නොවේ යහපත් වූ ආත්ම භව වලටපත් වෙන්න පුළුවන්කම ලැබෙන මහ පිංකම් භවටපත් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි අපේ ජීවිතවලට බොහෝම වැදගත් වෙච්ච ආනිසංස ධර්ම ලැබෙන මහත්ඵල මහානිසංසදායක බොහෝම වටින පිංකම් මේ සිදු කරන වෙලාවේ මේ අපි හැම දෙනෙක්මත් සිහිපත් කරගන්න ඕනේ, කල්පනා කරගන්න ඕනේ අපේ ජීවිතවලත් මේ බුද්ධාපචායනය අපි හුරු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. ඒ බුද්ධාපචායනය බොහෝම වැදගත් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්ම භාවයන් තුලදී නොයෙක් ආත්මවල නොයෙක් කුලවල උප්පත්තීන් ලැබෙනවා. ඒ එක තැනක් තමයි තිත්තිර ජාතකයේදී අපිට හමු වෙන්නේ වැඩිහිටි භාවය හොයාගත්තු ක්‍රමය. සත්ව ජීවිත කිහිපයක් තමන් කවුද මෙතනින් වයසින් වැඩි කියලා හොයාගත්තේ නුග ගහ දිහා බලලා. ඒ නුග ගහ රෝපණය වෙන්න මූල බීජය බවට පත් වුණා එක සතෙක්. ඒ වගේම කුඩා කාලේ ඒ ගස පුංචි ගහක් හැටියට තියෙන වෙලාවේදී තමන් එතෙක් හැටියට ඒ තමන්ගේ කුසේ ගෑවෙමින් තිබුණු කාල සීමාව තුළ ඒ විදිහට ගමන් කරා කියලා සඳහන් කරලා මෙන්න මේ විදිහට වැඩිහිටි බව හොයාගත්ත කතා පුවතක් තියෙනවා. පින්නතුනි මෙතනද තියෙනවා සත්‍ය භව. තමන් උසස් කියලා දක්වන්න පෙළඹුණේ නැහැ. තමන් අනිත් අයට වඩා උසස්, එහෙම නැත්නම් තමන් අනිත් අයට වඩා උගත්, එහෙම නැත්නම් තමන් අනිත් අයට වඩා කලින් මේ ලෝකයට ආවේ කියලා කියන්න පුළුවන්කම තිබුණත් එහෙම කියන්න ගියේ නැහැ. සත්‍ය වචන කතා කිරීම මේ තුල පවතිනවා. ඒ නිසා බුද්ධාපචායනය හොයාගත්තු කවුද වැඩිමහල්ලා මැහැඩිමහල් කෙනා, එහෙනම් ඒ ඔහුට ගරු කල කටයුතුයි කියන කාරණාව තේරපු විදිහ මේ ජාතක කතා පුරාවට තියෙන්නේ. ඒක දීර්ඝ වචයෙන් කියන්න වෙලාව නෙමෙයි. ඒ නිසා පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ, අපි අවබෝධ කර ගන්න ඕනේ. අපි අපේ ජීවිතයේ නිරන්තරයෙන් මේ සිදුවෙන ගත වෙන මේ ජීවිතේ අපි කවුරුත් පින්නතුනි කෙටි කාල පරාසයක් තමයි ජීවිතේ පවත්වන්නේ. ඒ පවත්වගෙන යන ජීවිතේ
අපි හැම කෙනෙක්ම ඒ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ අපිට තියෙන යුතුයකමක්, අපිට තියෙන වගකීමක්, අපිව මේ ලෝකයට ඇදි දැඩි කරපු අපේ දෙමව්පියෝ බලා ගැනීම. ඒ වගේම අපිව උගතෙක් බවට පත්කරන්න වෙරදරන ආදරණීය ගුරු මව්පියවරු වෙනුවෙන් යුතුයකමක් සිද්ධ කරන්න. අපේ හිත මිත්‍රාදීන් හැටියට වැඩිහිටියන් හැටියට අපේ ජීවිතය එක්ක බැඳෙන ඒ හැම දෙනෙක් වෙනුවෙන් අපේ යුතුයකම් සමුදාය සිද්ධ කිරීම. මේවා අපි ජීවිතයේ සිදු කරන්න ඕනේ. මේවා අපේ කාලෙදි වියකිලා යන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට තමන්ගේ කාලෙදි මේ ශාසනයේ තිත තියෙන භික්ෂුව බවට තමන් පත් වෙන්න එපා කියලා. ඒ කියන්නේ භික්ෂු ශාසනයේ නැවතීම නවත්තන කෙනා බවට, අවසාන කෙනා බවට තමන් පත් වෙන්න එපා කියලා. ඒ චර්යා පද්ධතියේ ඒ භික්ෂු ශාසනය ඉදිරියට ගෙනියන්න, පවත්වාගෙන යන්න තමන්ගේ දායකත්වය දෙන්න ඕන කියන එක මෙතනින් පෙන්눔 කරන්නේ. ඒ නිසා පින්නතුණි මේ වාක්‍යයේ බුද්ධ දේශනාව තුළ අපිට ගන්න පුළුවන් ලොකු ආදර්ශ සමූහයක් එකතු කරනවා. ඒක ගිහි ජීවිතයටත් ඒ විදිහටම අදාළයි. ළමා ජීවිතයටත් ඒ විදිහටම අදාළයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම අද දවසේ මේ සිදු කරන්න ලබන්නේ, සිදු කරන්නට යෙදෙන්නේ ඒ වාගේ උතුම් වූ සත්කාරයක්. මේ වෙලාවේදී හැම දෙනෙක්ම කල්පනා කරගන්නට ඕනේ ලැබිලා තියෙන කාල සීමාවන් එක්ක අපි හැම දෙනෙක්ම අද දවසේදී කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයට එකතු වෙමින් උඳුවප්පුර 15ක පොහෝ දිනය සිහිපත් කරගෙන ඒ සිදුවීම් මනුස්මරණය කරගනිමින් මේ ධර්ම දේශනාවන් සිදු කරමින් පන්නල ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමේ කොටුවැල්ල කලාපයේ ඒ දායකත්වයන් දරන අපේ මේ දායක පින්නතුන්, විශේෂයෙන් ඒ පින්නතුන්ගේ ජීවිත වෙනුවෙන් ධර්ම ශ්‍රවණය කරමින් මේ ධර්ම ශ්‍රවණය කරවීමේ පූර්ණ දායකත්වය ලබා දෙමින් මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා මේ මොහොතේ සිහිපත් කරගන්න, කල්පනා කරගන්නට අපි හැම කෙනෙක්ම යුතුයකම් දහම් හඳුනන, ජීවිත පවත්වාගෙන යන බොහෝම සත්පුරුෂ දරුවෝ බවට පත් වෙන්න ඕන, සත්පුරුෂ මිනිසුන් බවට පත් වෙන්න ඕන. එතනදී සත්පුරුෂයෝ කියලා කිව්වෙත් දෙමව්පියන්ට සලකන කෙනෙකුට, ඒ වගේම තමා කුල දෙටුවම් පුදන කෙනෙකුට, ඒ වගේම තමයි යහපත් වූ වචන භාෂණයක් තියෙන කෙනෙකුට, ක්‍රෝධය දුරු කරපු කෙනෙකුට, ඒ වගේම පරුස වචන නොකියන කෙනෙකුට, තමන්ගේ ජීවිතයේ පරිත්‍යාගය හුරු කරගත්තු කෙනෙකුට තමයි මෙන්න මේ කියන විදිහට සත්පුරුෂයෙක් කියන නම දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ සත්පුරුෂ භාවයට පත් වෙනවා මේ කටයුතු වලදී. මේ දායකත්වයේ දැරීම සහ මේ කාරණාවන් වලට උරදීලා කටයුතු කිරීම. ඒ නිසා හැම දිනෙකටම මේ ජීවිතයේ සත්පුරුෂයෙක් බවට පත් වෙලා, ගුණධම් හඳුනන කෙනෙක් බවට පත් වෙලා, උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් ජීවිතය සසර ගමන කෙලවර නිවනින් සැනසීම සඳහාම මේ උතුම් වූ උඳුවප්පුර 15ක පොහෝ දිනේ සිදු කොටගත් ධර්ම දානමය පින්කම හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ධර්ම දේශනාවන් පවත්වා ගනිමින් දේශකයන්න් වහන්සේ වෙනුවෙන් දහම් පඬු පූජාවන් පවත්වා ගනිමින් මේ පින්කමේ දායකත්වය ලබන්නට යෙදුන දරන්නට යෙදුන අපේ දොළම්පොත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති තුමිය එවැගේම මේ වාසනාවන්ත පින්නතුන් ඇතුළු කරගත් හැම දිනාටම දෙව මිනිස් දෙකතියේ කෙලවර ප්‍රාර්ථනානුකූල බෝධි වලින් උතුම් නිර්වාණ සම්පත්තියෙන් සැනසීමට මේ පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. නල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය සෑම පුරපසළොස්වක පොහෝ දිනකම ඔබ කෙරෙහි බැතිබර අනුග්‍රහයෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන සද්ධර්මාභිවන්දන සදහම් දේශනාව අද අප ඉදිරිපත් කළේ පන්නල කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ සිට. අද පන්නල කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ සිට මේ සදහම් දේශනාව ඔබ වෙත ගෙන ඒමේදී කොටුවැල්ල කලාපයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් අප ආදි ශිෂ්‍ය සංගමේ ලේකම්තුමිය ප්‍රියංකා හේමමාලී මහත්මියත් ඒ වගේම ප්‍රධාන සංවිධායක රසික රාමනායක මහතාත් කාරක සභික මහේෂ් නුවන් ප්‍රිය මහතාත් ලබා දුන් දායකත්වය අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරනු ලබනවා. ඒ වගේම අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුතුව අද සදහම් දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිකාරී ගිරිඋල්ල සංඝරක්ෂිත මහපිරිවෙනේ පරිවේනාචාර්ය ගිරිඋල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අංශයේ ලේකම් ජ්‍යොතිෂපීති දලුපුතුවත්තේ ධම්මසිද්ධි අපේ ස්වාමීන් වහන්සේටත් අපේ බැතිබර ප්‍රණාමය අපි මේ මොහොතේ පුද කර සිටිනවා. එසේනම් එළඹෙන දුරුතුපුර පසළොස්වක පොහෝ දිනේදී සද්ධර්මාභිවන්දන සදහම් දේශනාව සමගින් නැවත හමු වෙමි බලාපොරොත්තු වෙන විදුසඳ PNS YouTube නාලිකාවෙන් අපි සමුගන්නට සූදානම්. ඒ වගේම විදුසඳ PNS YouTube නාලිකාව පිළිබඳවත් යමක් සඳහන් කළ යුතුයි. සෑම පුරපසළොස්වක පොහෝ දිනකම සද්ධර්මාභිවන්දන සදහම් දේශනාව වගේම ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් සිදු කරන අනෙකුත් වැඩසටහන් පිළිබඳව ඔබට තොරතුරු දැනගන්නට පුළුවන් විදුසඳ PNS YouTube නාලිකාව subscribe කිරීම හරහා. එහෙමනම් අපි එළඹෙන දුරුතු පුරපසළොස්වක පොහෝ දිනේදී නැවත හමු වෙමු. එළඹෙන නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා. තෙරුවන් සරණයි.